සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහම් අසන්නට බෞද්ධාරෝපවාහිනියත් සමකින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිස්සම බෞද්ධාරෝපවාහිනිය සංනිවේදනය කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධාරෝපවාහිනී දම් සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නදනංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා රාජාංගනය පදිංචි කේ.ඒ. ජගත් ආනන්ද මහත්මයා ඇතුළු පවුලේ පින්වත් දරු පිරිසත් එන්නේ රේණුකා දමයන්ති මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිසත් එකමුතුවෙන්. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සදාකාලික සුවයෙන් සැනසීමේ බලාපොරොත්තුව ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අපි මේ ධර්ම දේශනා මාලාව තුළ
මේ දවස්වල සාකච්ඡා කරන්නේ ත්‍රිපිටකයේ දෙපොලකම සඳහන් වන ඉතා උතුම් සූත්‍ර දේශනාවක් වෙන කරණීය මත්ත සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම දේශනා දෙකක් මේ දේශනා මාලාව තුළම මීට කලින් සිදු කළා. මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ එයින් සිද්ධ කරේ තුන්වෙනි ධර්ම දේශනාව. වෙනතුනි දෙවැනි ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ මේ අත්ත කුසල සහ අනත්ත කුසල කියන්නේ මොනවද කියන කරුණු පිළිබඳව සිහිපත් කරමි. අත්ත කුසල අනත්ත කුසල කියන්නේ මොනවද කියන කාරණාව තවත් තහවුරු කර ගනිමින් අපි තුන්වෙනි දේශනාව ඉදිරියට සිදු කරමු. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් තමන්ට යහපතක් සිද්ධ වෙන තමන්ට දියුණුවක් සිද්ධ වෙන යම් ක්‍රියාවක යෙදෙනවා නම් ඒක අත්ත කුසලයි කියලා. තමන්ට අයහපතක් සිද්ධ වෙනවා නම් ඒ ප්‍රතිපදාව පිරීම තුළින් ඉන්න තැනිනුත් පහලට නම් වැටෙන්නේ ඒක අනත්ත කුසලයි කියලා දේශනා කළා. කරණීය මත්ත කුසලේන කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ අත්ත කුසල අනත්ත කුසල. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දේශනාවක්ම භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන තමයි දේශනා කළේ. හේතුව තමයි හැම තැනම භික්ෂූන් වහන්සේලා ප්‍රධාන වෙච්ච නිසා. අන්න ඒ නිසා පින්නතුනි මේ කරණීය මත්ත සූත්‍ර දේශනාවත් දේශනා කරනකොට භික්ෂූන් වහන්සේලා පිළිපැදිය යුතු කරුණු මොනවද කියන කාරණාව දේශනා කළා වගේම මේ සූත්‍රයේදී විශේෂයෙන් ඒ සූත්‍රයේ ගිහි අයටත් වටින්නේ කොහොමද කියන කාරණාවත් වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ උතුම් සූත්‍රයේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම උතුම් අරහත්වය දක්වාම හේතු වෙන ප්‍රගුණ කරන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. ඒ නිසා අපි මුලින් සාකච්ඡා කරමු භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මොනවද මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනා කරනකොට භික්ෂූන් වහන්සේලාගේ සීලය කොහොමද තමන් ආරක්ෂා කරගන්නේ? සීලය paludu නොකර ආරක්ෂා කරන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. සිල් paludu නොකර ගන්නවා කියනකොට මේ එක්විසි අනේසන ආදීන් වැළකීලා ඒ සීලය ආරක්ෂා කරන එක භාග්‍යතුන් වහන්සේ බොහොම අගය කරනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ එක්විසි අනේසන කියලා කියන්නේ මොනවද කියලා. ධර්මයේ ඒ කරුණු පැහැදිලි කළා. පළවෙනියෙන් සඳහන් කරනවා උණ බට දීම. මෙතන මේ උණ බට දීම කියලා සඳහන් කරන්නේ විහාරස්ථානයේ තියෙන සංඝ සතු වෙච්ච බඩු බාහිරාදිය. එතන සඳහන් කරනවා විශේෂයෙන් සංඝ සතු දීපල දායක පිරිසට හෝ වෙනත් පිරිසකට දෙනවා නම් ඒක භික්ෂුවක් සම්බන්ධයෙන් වරදක්. ඒ නොකළ යුතු දෙයක්. එසේ දෙයක් කරාම තමන්ට පරිහානියක් තමයි උදා වෙන්නේ. සීලයට හානියක් තමයි වෙන්නේ. ඉතින් පින්නතුනි මේක
මේ භික්‍ෂූන් වහන්සේලාගේ වශයෙන් නිසා මෙහෙම භික්‍ෂුව ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් එහෙම ලබනවනං වෙන කිසියම් ගිහි පාර්ශවයක් ඒ දෙනදේ ලබනවනං ඒ අයටත් ඒකෙන් මහත් ලොකු අනර්ථයක් වෙනවා. පාප මිත්‍රයා පිළිබඳව දේශනා කරනකොට ගිහි පාප මිත්‍රයා සහ පැවිදි පාප මිත්‍රයා කියලා දෙගොල්ලක් පිළිබඳව දේශනා කරනවා. ගිහි පාප මිත්‍රයාට වඩා පැවිදි පාප මිත්‍රයා හරි භයානකයි කියලා සඳහන් කරනවා. ඒ මෙන්න මේවාගේ කරුණු මත කෙනෙකුගෙන් ප්‍රශංසාවක් ලබා ගැනීම උදෙසා, කෙනෙකුගේ ගෞරවයට පාත්‍රවීම උදෙසා මහා සංඝරත්නයේ සතු බඩු බාහිරාදිය ලබා දෙනවනං ඒක තමන්ට අයිති නැති වැඩක්. මොකද මහා සංඝයා සතු දේවල් එහෙම තනියම තව කෙනෙකුට දෙන්න අවසරයක් නෑ. මහා සංඝයා සතු දෙයක් ගිහි කෙනෙක් ලබාගෙන පරිහරණය කරනවා නම් ඔහුටත් ඒක සතරාපායාදී දුර්ගතියේ වැටෙන්ට හේතු වෙන තරම් බරපතල අකුසලයක් බවට පත් වෙනවා. ඒකයි සඳහන් කළේ හරි භයානකයි කියලා. ඊළඟට දෙවනියට සඳහන් කරනවා විහාරස්ථානයේ තියෙන කොළ වර්ග, පැල වර්ග, මල් ආදිය, දැහැටි දඬු ආදිය, මුවදෝන පැන්, නාන පැන්, සුවඳ සුණු කියලා මෙතන සඳහන් කරන්නේ සබන් වගේ දේවල්. තව පිරිසකට දීම, මේ කියන්නේ ගිහි පාර්ශවයකට දීම භික්ෂුවකට තහනයි. ඒක 21 අනේසනයේ තවත් එක කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා තමන් පහත් කරලා ගිහි අය උසස් කරලා සලකනවා නම් ඒක නොකළ යුතු දෙයක්. යමෙක් එහෙම කරනවා නම් ඒ කපටිකමක්, සට බවක්, මායාවක් කියලා සඳහන් කරලා තියෙනවා. වැඩි ප්‍රසාදයක් දිනා ගැනීම උදෙසා තමන්ට වඩා ගිහි අය උසස් කරලා කතා කරනවා. ඊළඟට සඳහන් කරනවා ගිහි අයගේ හිත දිනාගන්න උවමනා නිසා සත්‍යත් අසත්‍යත් දෙකම මුසු කරලා කතා කරනවා කියලා. සමහර වෙලාවට ගිහි කෙනෙක් හුඟක් වැරදි දේවල් කරන කෙනෙක්. නමුත් විහාරස්ථානයටත් බොහෝ උපකාර කරන කෙනෙක්. ඒ දායකයා විහාරස්ථානයට හරි වටිනවා. මොකද විහාරස්ථානයට හුඟක් උපකාර කරනවා. නමුත් ඔහු ධනය හම්බ කරන්නේ සම්මතාකාරයෙන් නෙමෙයි, අසම්මතාකාරයෙන්. වැරදි ධනෝපායන ක්‍රම මාර්ගයෙන් තමයි ධනය හම්බ කරන්නේ. ඔහු කරන කටයුත්ත වැරදි කියලා ඔහු නිවැරදි කරලා සම්මාදිට්ඨියේ පිහිටවල සතර අපායෙන් බේරනවට වඩා ඇත්ත බොරු දෙකම මිශ්‍ර කරලා ඒ පුද්ගලයා අගේ කරනවා නම් ඔහුගෙන් තවත් බොහෝ උපකාර ලැබෙයි කියලා හිතන නිසා ඒ කාරණාව නොකළ යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතිනි සඳහන් කරනවා දායක පාර්ශවයේ සිත සතුටු කිරීම උදෙසා ඒ අයගේ පොඩි දරුවන් නැලවීම සුරතල් කිරීම වාගේ දේවල් නොකළ යුතුයි කියලා. ගිහි අයගේ කටයුතු වලට ඒ තැන්වලට නොයා යුතුයි කියලා සඳහන් කරනවා. තමන් හැම වෙලාවෙම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන බව දැනගන්න ඕනේ. නිසා ඒ ගිහි අයගේ ඒ කටයුතු වලට ඒ පණිවිඩ ගෙන යන්න භික්ෂුවට එය සුදුසු නැති කාර්යයක් කියලා සඳහන් කරනවා. දායක පාර්ශවයත් ඒ සමහරලාට මනාව දැනගන්නත් ඕනේ. සාමාන්‍යයෙන්
ධර්මයෙන් හුඟක් ඈත නිසා නොදන්න නිසා භික්‍ෂූන් වහන්සේලාටත් යම් යම් පනිවිඩ අහවල් තැන්වලට කියන්ඩ. අහවල් ප්‍රදේශයෙන් යනවනං අහවලාට මේ පනිවිඩේ කියාගෙන යන්ඩ. එහෙම පවරණ දායක මහත්තුරුත් අපි අතර ඕන තරන් ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ පනිවිඩේ දුන්න නැත්තං මොකද ඒක තමන්ට නුසුදුසු දෙයක් කියලා ස්වාමීන් වහන්සේ දන්නවා මේ පනිවිඩේ ගෙනියන එක. නමුත් පස්සෙ කාලේ දායක මහත්මයා දැනගන්නවා මං හාමුදුරුව අතේ ඒවාපු පනිවිඩේ ලැබිල නෑ හාමුදුරුව පනිවිඩේ කියල නෑ. ඊට පස්සේ ඔහු ස්වාමීන් වහන්සේත් එක්ක අමනාප වෙනවා. මං මෙච්චර දේවල් කරනවා මෙච්චර සිව්පසයෙන් සලකනවා මේ පනිවිඩේ කියන්න කීවට කියලා ගිහිල්ල නෑනි කියලා අමනාපයක් ඇති කරගන්න. එකැන භික්‍ෂුවකට නොකළ යුතු නොකළ හැකි දෙයක් තමන් විසින් පවරලා තියෙනවා. භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වැඩ පැවරීමේ අයිතියක් අපිට නැති බවත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එක අකුසලයක් රැස්වීමක්. ස්වාමීන් වහන්සේටත් සිල් පළුදුවීමකට හේතුවෙන නිසා. සමහරලාට එක සංසාර ජීවිතය අපිට හරියට බලපානවා. අනුන්ගේ සිල් බිඳින්ඩ කටයුතු කරපු නිසා. කවදහරි සසරින් මිදෙන්ඩ අපි උත්සාහ කළ යුතුමයි පින්නතුනි. යම් දවසක ධ්‍යාන භාවනා වඩන්ඩ පටන්ගත්ත දවසට. අපට ඒ භාවනාව සාර්ථක කරගණ්ඩ දෙන්නේ නැතුව හරියට පලිබෝධ පැමිණෙනවා. ඒ තමයි මේ වගේ දේවල් වල අතුරු ප්‍රතිඵල. ඊළඟට සඳහන් කරනවා වෛද්‍ය කර්ම නක්ෂාස්ත්‍ර අන්ධ විද්‍යාව මේ වගේ දේවල් අයිති වෙන්නෙත් මෙන්න මේ එක්විසි අනේසනයට මයි කියලා. යම් භික්‍ෂූන් වහන්සේ නමක් මේ කටයුතු එකක් දෙකක් හරි තමන්ගේ ජීවිතය තුළ කරනවන එක තමන් සතු උසස් සීලය අපිරිසිදු කරන ක්‍රියාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්නතුන භාගිතුන් වහන්සේ දේශනා කරනවා අපි වැලකිය යුතු තවත් කරුණු තියෙනවා කියලා. මේ දේවල් නිවනට බාධා කරනවා වගේම අපි වැලකිය යුතු තවත් කරුණු තියෙනවා කියලා පැහැදිලි කළා. එතන සඳහන් කරනවා අපි ළඟ තියෙන යම් ප්‍රතිපදාවකින් අපි ඉන්න තැනින් පහලට වැටෙනවා නම් ඒක මහත් වූ අනර්ථකාරී දෙයක්. ඒක මහත් වූ අනර්ථකාරී දෙයක් කියලා සඳහන් කරන්නේ ඒක අපිට සාංසාරිකව බොහෝම බලපානවා. කෙටි කරගණ්ඩ තියෙන සසර තවත් දික් වෙන වැඩ පිළිවෙලක් බවට පත්වෙනවා. ආං ඒ නිසා මේ එක්විසි අනේසනාදී මේ කටයුතු අනත්ත කුසල කියලා හඳුන්වන්නේ. අපි මතක් කලානේ අත්ත කුසල සහ අනත්ත කුසල කියලා දෙකක් තියෙනවා කියලා. මේවා අනත්ත කුසල අනර්ථයක් තමයි ඒ තුළින් කරන්නේ. ඊට අමතරව තමයි දේශනා කළේ නොහැසිරිය යුතු තැන් මොනවද? හැසිරිය යුතු තැන් මොනවද කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ කියලා. නොහැසිරිය යුතු තැන් භික්ෂුවක් තමන්ගේ භික්ෂුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා නොයා යුතු තැන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනතුනි මේ හැම කරුණක්ම දක්වලා තියෙන්නේ මහා කරුණාව නිසාමයි. සසරින් මුදවන්ඩ ඕන නිසාමයි මේ කරුණු දක්වලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අපි කෙරෙහි එදත් අදත් අඩු නැතුවම යොමු වෙලා තියෙනවා. අද භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා ඒ කරුණාව අපිට යොමු වෙලා නැහැ කියලා කාටවත් කියන්න බෑ. භාග්‍යතුන් වහන්සේ එදා වගේම අදත් අපිව දකිනවා. ඒකිවි ගිහි පැවිදි දෙපාර්ශවයම. යමෙක් අකුසල් කරනවද යමෙක් කුසල් කරනවද.
අද දැන් මේ වෙලාවේ මොන වාගේ සිතුවිල්ලක ඉන්නවද? ඒ කාරණාව පවා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ තමයි සරුවඥතා ඥානය. පින්නතින මේ අපේ හිත් දැනගන්නවා කියන එක සරුවඥතා ඥානයේ දූවිලි මාත්‍රයක ප්‍රමාණයක්වත් නෙමෙයි. අද අපේ ජීවිතය ගැනවත් අද අපේ හිත ගැනවත් විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දන්නේ. මේ එක පුද්ගලයෙක් ගානයේ ඔහු නිවන් දකින දවස දක්වාම ඔහු ගැන දන්නවා. නිවන් දකින දවස එළඹෙනකං කරන කුසල් අකුසල් නිරේ යන වාරගණන තිරිසං ලෝකෙ උපදින වාරගණන ප්‍රේත වෙලා දුක්විඳින අවස්ථා ගණන මනුෂ්‍ය වෙන දිව්‍ය බ්‍රහ්ම වෙන ආත්ම ගැන හැම එකක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. අන්තිමට නිවන් දකින්නේ කවුරු ළඟද? නිවන් දකින්නේ කවදද? ඒ නිවන අවබෝධ කරන්නේ මොන බණපදය නිසාද? කොයි බුද්ධ ශාසනයෙන්ද? ඒ හැම කාරණාවක්මත් බුදුරජාණන් වහන්සේ මනාව දැකලයි තියෙන්නේ. අන්න ඒ නිසා ඒ නිවන් මග ඉක්මන් කරවන්න පුදුමාකාර අනුකම්පාවකින් මේ කරුණු දේශනා කරන්න. ආන්ගේ නිසා නොහැසිරිය යුතු තැන් දේශනා කරනකොට පැහැදිලි කළා වෛශ්‍යාවන් සිටින ප්‍රදේශවල හැසිරෙන් එපා. අනතුරකට මූුණ පාණ්ඩ පුළුවන්. සීලය පළුදුවෙන්ට පුළුවන්. ඊළඟට දේශනා කළා ස්වාමියා අත්හැරල ගියපු කාන්තාවන්. ස්වාමියා මරණයට පත්වෙච්ච කාන්තාවන්. සිටින නිවෙස්වලට ප්‍රදේශවලට වැඩම කරන්න එපා කියලා. ඊළඟට දේශනා කරනවා අවිවාහක තරුණ කුමාරියන් සිටින නිවෙස්වලට ප්‍රදේශවලට නිතර නිතර වඩින් දෙපා කියලා. ඒවගේම පිනතින පණ්ඩකයන් සිටින ප්‍රදේශවලට නිතර ගමන් කරන්න එපා. විවිධ පානවර්ග තියෙන ප්‍රදේශවලට එකන මද්‍රව්‍ය වර්ග රාපෙරණ මද්‍රව්‍ය පෙරණ එහෙම ප්‍රදේශ ගම්මාන පිටින් සමහරලාට මුණගැහෙනවා. ඒ ප්‍රදේශවල හැසිරෙන් දෙපා කියලා දේශනා කරනවා. මොකද කලක් හැසිරෙනකොට ඒ පිළිබඳව තමන්ටත් ආසාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ කාරණාව නිසා සීලය පළුදු කරගන්න පුළුවන්. කියන කාරණාව නිසයි දේශනා. ඊට අමතරව දේශනා කරනවා රජවරු රජ ඇමතිවරු ගිහි අය යම්සේ ඇසුරු කරනවද. ගිහි අය රජවරු ඇමතිවරු ඇසුරු කරන විදිහට භික්‍ෂුවක් රජෙක් ඇමතිවරයෙක් ඇසුරු කරන්න යන්න එපා කියලා. ගිහි අය යම් තීර්ථකයෙක් තීර්ථක ශ්‍රාවකයෙක් ඇසුරු කරනවාද ඒ ඇසුරු කරන විදිහට පැවිද්දෙක් එවන් අය ඇසුරට යන්න එපා. ඒක තමන්ගේ ආධ්‍යාත්මික පරිහානියට බොහෝසේ බලපාන නිසා. ඊට අමතරව පින්නතුනි සඳහන් කරනවා බුද්ධ ශාසනය පිළිබඳව ශ්‍රද්ධාව නැති අය ඇසුරු කරන්න යන්න එපා කියලා. එයින් අදහස් කරන්නේ ශාසනයට ගරු කරන්නේ නැති ශාසනයට චෝදනා කරන ශාසනයේ වැරදි හොයන සංඝයාගේ පිරිහීම දකින්න කැමති යම් පිරිසක් ඉන්නවා නම් ඔවුන් ඇසුරෙන් ඈත්වෙන්ඩ කියලා භාගිතුන් වහසේ දේශනා කරනවා. අං එවන් ආශ්‍රයන් නොකළ යුතු දේවල් හැටියටත් භාගිතුන් වහසේ දේශනා කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ හැම කරුණක්ම අයිති වෙන්නෙත් අනත්ත කුසල කියන ගණයට. දැන් එතකොට බලන්නකො මේ කරණීය මත්ත සූත්‍රයේ එක වචනයක් ඇතුලේ මොන තරම් කරුණු කාරණා සමුදායක් අපිට එළියට ගන්න පුළුවන්ද කියලා. අති දීර්ඝ සූත්‍ර දේශනාවක්. නමුත් අපිට හම්බ වෙන්නේ
ගාථා 10ක සූත්‍රය. නමුත් කරණීය මත්ත සූත්‍රයේ ඔයිට වඩා බොහෝම දිගයි. ඒ කියන්නේ ඔය ගාථා 10 විස්තර කරනකොට කොයි තරම් කරුණු අන්තර්ගත කරලා තියෙනවද කියන කාරණාව එක්ක තමයි මේ දිගයි කියලා කියන්නේ. මේ සූත්‍රය ඇසුරු කරලා මුලින්ම භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් රහත් වුණා. කරණීය මත්ත සූත්‍රය ඇසුරු කරගෙන එදා භික්ෂූන් වහන්සේලා 500කට රහත් වෙන්න පුළුවන් වුණා නම් මුලින්ම ඇයි මේ කාලේ අපිට බැරි? අපිට එහෙම හිතෙන්න පුළුවන්. කරණීය මත්ත සූත්‍රයේ පාඩම් නැති බෞද්ධ සදහැවතෙක් නැති තරම්. පුංචි දරුවන්ට පවා මේ සූත්‍රයේ බොහෝ වෙලාවට පාඩම්. සමහර වෙලාවට දවසකට දෙතුන් පාර සජ්ජායනා කරනවා මේ සූත්‍රයේ. ඒ වුණාට අපිට වෙච්ච වෙනසක් නැහැ. ඒකට හේතුව තමයි අපි මේ වචන ඇතුලේ භාග්‍යතුන් වහන්සේ අන්තර්ගත කරලා තියෙන ධර්ම කොටාසේ ලිහලා එළියට ගන්න නැති හින්දා. ත්‍රිපිටකයෙන් හොයලා අටුවාවෙන් හොයලා විස්තර වශයෙන් තේරුම් ගන්නේ නැති නිසා. මෙන්න මේ දේවල් කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කියලා අපේ ජීවිතවලින් අත්හැරලා නැති නිසා. ඒකයි අපිට එහෙම පාඩුවක් වෙලා තියෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මේ දේවල් සියල්ලම අනත්ත් කුසල ගණයටම අයිති වෙනවා කියලා අපි සඳහන් කළා. නමුත් පින්නතුනි මේ සූත්‍රයේ දේශනා කරන්නේ අනත්ත් කුසල ගැන කතා කරන්න නෙමෙයි. මේ සූත්‍රයේ දේශනා කරන්නේ අත්ත් කුසල ගැන කතා කරන්න. කළ යුතු දේවල් ගැන කතා කරන්න. අනත්ත් කුසල ගැන කතා කරන්න නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ. එහෙමනම් අනත්ත් කුසල කිරීමේ විපාක ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒක කොයිතරම් භයානකද? සතර අපායේ උපද්දවන්න ප්‍රධාන වශයෙන් හේතු වෙනවා අනත්ත් කුසල. ඉතින් සතර අපායක ඉපදෙන්න වුණොත් මේ යම් සිද්ධියක් නිසා සුළු කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් නැවත මනුස්ස ජීවිතය කොයි කාලෙක ලැබෙයිද එහෙම වුණොත්? මේ මනුස්ස ජීවිතයේ වටිනාකම බුදුදහමට අනුව හරියටම තේරුම් ගන්න ඕනේ. මේක නිකම්ම ලැබුණ ජීවිතයක් නෙමෙයි. පෙර සංසාරේ බොහෝසේ දන් දීලා විශේෂයෙන් බොහෝසේ සිල් රැකලා ලබාගත් ජීවිත මේ තියෙන්නේ. නිතර නිතර බණ අහන නිසා ඔබ හොඳට දන්නවා මරුණගෙන් පස්සේ අපි ආයතනක අනිවාර්යෙන් උපදින බව අපි හොඳටම දන්නවා. උපදින්න තැන් හුඟක් තියෙනවා. සතර අපායේ තියෙනවා. මනුස්ස ලෝකේ තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ වගේ අපිට උපදින්න තැන් හුඟක් තියෙනවා. මේ තැන් වලින් මරුණ කෙනා කොතන හරි උපදිනවා. හැබැයි මනුලොව, දෙව්ලොව, බඹලොව වාගේ තැනක උපදින්න නම් අපි ගාව විශේෂයෙන් සිල් තියෙන්න ඕනේ. බඹලොව උපදින්න නම් ඊටත් එහා යන්න ඕනේ. දෙව්ලොව, මනුලොව උපදින්න සීලය හරි වටිනවා. උපදින තැන තීරණය කරන්නේ සීලය. ජීවත් වෙලා ඉන්න අපිට මේ ජීවිතෙන් පස්සෙත් සුගතියක උපදින්න ඕනේ නම් අපිට සීලය ආරක්ෂා කර ගන්නම වෙනවා. ඊටාම පහළම මට්ටමින් භාග්‍යතුන් වහන්සේ සිල්පද 5ක් ගැන දේශනා කළා. අපිට මේ සූත්‍රයේ ඉස්සරහට කතා කරන්න ලැබෙනවා සක්කෝ කියලා වචනය. ඒ සක්කෝ කියලා කියන්නේ දක්ෂ බව.
එහෙමනම් මේ සිල්පද පහ ආරක්ෂා කරන්නත් අපි ළඟ හොඳ දක්ෂ බවක් තියෙන්න ඕනේ. දක්ෂයෙකුටයි ඒක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ලෝකයේ හැබෑ දක්ෂයෝ කියල කියන්නේ සිල් ආරක්ෂා කරන අයට. දක්ෂකං ගොඩක් ගැන අපි කතා කරනවා. නමුත් අනික් හැම දක්ෂතාවයක් ගැනම හිතල බලන්ට. ඒ දක්ෂතාවයෙන් අපිට නිරයෙන් මිදෙන්න බෑනේ. විභාගයක් පාස් කරන්න පුළුවන්. රැකියාවක් අරගණ්ඩ පුළුවන්. ඒ තුළින් දියුණුවෙන්ඩ පුළුවන්. එවුනාට නිරයෙන් මිදෙන්න බෑ. නිරයෙන් මිදෙන්ඩ නම් මෙන්න මේ සීලය ආරක්ෂා කරගණ්ඩ දක්ෂ බවක් තියෙන්ඩෝන. නමුත් සමාජ වැඩි කෙනෙක් බාහිර ශිල්ප ශාස්ත්‍ර සහ බාහිර කටයුතු සම්බන්ධයෙන් හරි දක්ෂයි. එවුනට නිරයෙන් මිදෙන්න දක්ෂණය. ඕන තරම් ලැජ්ජාව බය නැතුව සිල් බිඳ ගන්නවා. මෙතන අගේ කරන්නේ ඒ කාරණාවලිමි. නම් අපි දක්ෂ වෙන්න ඕනේ. උපදින තැන සීලයෙන් තීරණය කරනවා. හොඳ තැනක උපදින්න ඕනනම් ඒ සීලය ආරක්ෂා කරන්න වටිනවා. ඒ ඉපදුන තැන භවභෝග සම්පත්වල අඩුවක් නොවෙන්න නම් හොඳට ධන සම්පත් ලැබෙන්න නම් අපි දන් දීලා තියෙන්න ඕනේ. අපිට හොඳ පරිවාර සම්පත්තියකුත් ඕනේ නම් ඇසුරු කරන්න සත්පුරුෂ පිරිසක් හදාගන්න ඕන නම් අපි පින්කම් කරනකොට තව පිරිස් සම්බන්ධ කරගෙන ඒ අයත් දායක කරගෙන පින්කම් කරන්න ඕනේ. එතකොට භවභෝග සම්පත් ලැබෙනවා වගේම පරිවාර සම්පත්තියත් ලැබෙනවා. නැත්තං සමහර කෙනෙක් සමාජය වැඩ කරන්න ගියහම ඒ පුද්ගලයට හොඳට මුදල් තියෙනවා. පින්නතුනේ මුදල් තිබුණ පලියට හැම වැඩක්ම කරන්න බෑ. පිරිසක් අවශ්‍යයි. නමුත් මුදල් තියෙනවා පිරිසක් නෑ. ඒ හින්දා අසරණ වෙනවා. කවුරුවත් එන්නේ නෑ කීවට. ඒ සංසාරි පරිවාර සම්පත්තිය ලබන්ඩ පුළුවන් විදිහට පින් කරලා නැති හින්දා. මේවාගේ කරුණු රාශියක් මේත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමනම් පින්නතුනී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අනත්ත කුසලවල යෙදුනොත් ඒක සසර බොහෝ අනර්ථකාරී වෙන්න පුළුවන්. භික්ෂූන් වහන්සේ නමක් නම් සමහර වෙලාවට ශ්‍රමණ යකෙක් වෙන්නත් පුළුවන් කියලා සඳහන් කළා. යක්ෂයෝ වෙලා ඉපදෙනවා. නමුත් ශ්‍රමණ ඔය ධර්මයේ බොහෝ තැන්වල හම්බ වෙනවා. ශ්‍රමණ ප්‍රේතයෝ ඉන්නවා. සිවුරු පොරවගෙන පාත්‍ර කරේ දාගෙන ප්‍රේත ලෝකේ ඉන්නවා. ඒ සිවුරු ගිනි අරගෙන තියෙන්නේ. යකඩ වගේ ඒවා ගිනි අරන් තියෙන්නේ. ඒ පාත්‍ර ගිනි අරන් තියෙන්නේ. එයින් පිච්චි පිච්චි මේ ප්‍රේතයා එහෙම යනවා. ශ්‍රමණ ප්‍රේතයෝ. ඊළඟට ශ්‍රමණ යක්කු අනන්ත දුක් විඳිනවා. මෙන්න මේ අනත්ත කුසල කිරීමේ විපාක හැටියට. ඊළඟට දේශනා කරනවා මේක ගිහි කෙනෙක්ගේ හැටියට කොහොමද කියලා. දැන් ඔය කතා කළේ පැවිදි කෙනෙකුගේ හැටියට. ගිහි කෙනෙක්ගේ හැටියට සඳහන් කරනකොට තමන්ට තම ජීවිතයේ පවත්වන්න යොදන ජීවන උපාය පිළිබඳව තියෙන නුසුදුසු දේවල් මොනවද කියලා අවබෝධ කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ. මම ජීවත් වීම උදෙසා මේ දේවල් කළ යුතුයි මේ දේවල් නොකළ යුතුයි කියලා වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. මේක සුදුසුයි මේක නුසුදුසුයි කියලා. ඒ අතර සඳහන් කරනවා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මේ දේවල් කරනවා නම් මේ දෙකම අයිති වෙනවා කියලා මිච්ඡා ආජීව කියන ගණයට. මොනවටද එතකොට මිච්ඡා වාචා කියලා කියන්නේ? මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා. මිච්ඡා වාචා.
පින්නතුනි හිතන්නකො ජීවිතයක් පවත්වන්න කෙනෙක් මේ දේවල් කොච්චර කරනවද කියලා. ජීවිතේ පැවැත්වීම උදෙසා. අපි කොයි තරම් බොරු කියනවද ජීවිතේ පවත්වන්න. සමහර වෙලාවට සත 50කට රුපියලකට රුපියල් 5කට 10කට බොරු කියන අය අපි අතර කොච්චර ඉන්නවද? රුපියල් 10ක ලාභයක් හොයලා බොරුවක් කියලා ඒ ලාභෙන් අඩුම තරමේ බුලත් පිටක්වත් ගන්න බෑ කියලා අපි දන්නවා. රුපියල් 10ක ලාභයක් හොයලා. නමුත් ඒ තරමටවත් වටින්නේ නැති ලාභයක් වෙනුවෙන් අපි නිරේ දොර අරගන්නවා. බුලත් විටක්වත් ගන්න බැරි මුදලක් වෙනුවෙන් නිරේ දොර අරගන්න එක වටිනවද? එහෙම නැත්නම් රුපියල් 10ක් වෙනුවෙන් අවුරුදු කෝටි ගාණක් නිරාදුක් විඳින්න සුදුසුද? ඒකයි තීරණය කරන්න ඕනේ. බලන්නකො බඩු බාහිර ආදී විකුණන්න ගියහම, ඒ වගේම බඩු ගන්න ගියහම අපි මේ වාගේ පොඩි මුදලක් වෙනුවෙන් කොච්චර බොරු කියනවද කියලා. සමහර කඩේකට ගිහිල්ලා බඩුවක් අරගන්න ගියහම අපි කියනවා මේ රුපියල් 50යි කියහම අපි කියනවා එහා කඩේ 40යිනේ. අපි මේ එහා කඩේට ගිහිල්ලවත් නැහැ. නමුත් එහෙම කියනවා. බී ටිකක් මුන් ටිකක් විකුණ ගන්න ගියහම යම් මුදලකට ඒ ධාන්‍ය වර්ගයේ අපින් ගන්නම් කියලා කියහම අපි කියනවා එහා මෝලේ මෙච්චර මුදලක් දාන්නම් කිව්වා. මෙහෙන් තව කීයක් හරි වැඩියෙන් දායි කියලා අපි ආවේ. මේ එහා මෝලට ගිහිල්ලවත් නැහැ. දැන් මේ බොරු කියන්නේ ජීවනෝපාය වෙනුවෙන්නේ. නමුත් නොවටිනා ලාභයක් නිසා අවුරුදු කෝටි ගණන් සසර දුක් විඳින්න අකුසල් රැස් කරනවා. ඊළඟට කේලම් කියනවා. කේලම් කියලා සතුටු වෙනවා. ස්වාමියෙක් බිරිඳක් අතර ආරවුලක් හදනවා. ළමයි පිරිසක් අතර ගැටුමක් හදනවා. දායක පිරිසක් අතර බිඳවීමක් හදනවා. දායකයෝ ස්වාමින් වහන්සේලා අතර ගැටුම් හදනවා. මේ වාගේ කේලම් කීමක් කියලා පැත්තකට වෙලා සතුටු වෙවි බලාගෙන ඉන්නවා. ඒ සතුට මේ හුස්ම ටික තියෙනකන් පවතින්න පුළුවන්. මේ කයෙන් හුස්ම ටික පිට වෙලා ගියාට පස්සේ ඒ කේලම නිසා බොහෝ දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳිනවා විතරක් නෙමෙයි, කවදා හරි ආයෙත් මනුස්ස භවයකට ආවොත් අපිත් හරියට රැවටෙනවා. අන් අය රවටපු නිසා. හිස් වචන අපි කියනවා සම්පප්‍රලාප. මටත් වැඩක් නැති, අහගෙන ඉන්න කෙනාටත් වැඩක් නැති, නමුත් කාලයේ කාදමන වචන ඕන තරම් අපි ගාව තියෙනවා. පිරිසක් කඩයක් ළඟ, මංකඩක් ළඟ එකතු වෙච්චාම කතා කරන දේවල් කොච්චර නිරර්ථකද කියලා බලන්න. එහෙම නිරර්ථකව ගත කරන්න කාලයක් අපිට තියෙනවද? අපි කියමු හරියටම දන්නවා අපි අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා. එහෙම දන්නවනම් හදලා බලන්නකෝ අවුරුදු 70ක් ඇතුලේ දවස් කීයද තියෙන්නේ කියලා. ඊළඟට පැය කීයද තියෙන්නේ කියලා. එතකොට තමයි තේරෙන්නේ මට ජීවත් වෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයයි කියලා. එතකොට අර වාගේ නිරර්ථක කතාවක යෙදෙමින් පැයක් පැය භාගයක් නහත්ති කරනවා කියලා කියන්නේ කොයි තරම් අපරාධයක්ද කියලා එතකොට හිතෙනවා. තමන්ටත් අනුන්ටත් වැඩක් නැති දේවල් කතා කරනවා. ඊළඟට පින්නතුනි මිච්ඡා ආජීව, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත දෙකම එකතු වෙලා මිච්ඡා ආජීව ගණයට වැටෙනවා කියලා සඳහන් කළානේ. එහෙනම් මේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද ජීවත් වීම පිණිස යම් කෙනෙක් මේ දේවල් කළොත් ඒ හැම එකක්ම වැටෙන්නේ
මිච්ඡා ආජීව කියන ගණයට. ඊළඟට දේශනා කරනවා අපේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ යුත්තේ කවුද? කෙනෙක් ඇසුරු නොකළ යුත්තේ කවුද කියලා. පින්නතුනි, යමෙක් තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් අඩු නම් ඒ අය ඇසුරු කරනවට භාග්‍යවතුන් වහන්සේ කැමති නෑ. තමන්ගේ මට්ටමට වඩා පල්ලෙහා අය ඇසුරු කරන්න එපා කියලා කියන්නේ. හේතුව එහෙම ඇසුරට ගියහම තමනුත් දන්නේම නැතුව ඒ මට්ටමට වැටෙනවා. අපි ඉන්නේ ඊට වඩා උසස් මට්ටමේ. නමුත් ඒ ඇසුර නිසා අපි පහළ මට්ටමට තමයි වැටෙන්නේ. නමුත් වෙන්න ඕනේ පහළට වැටෙන එකද? වෙන්න ඕනේ ඉහළට යන එක. ආන්ගේ පහළට වැටෙන නිසයි තමන්ට වඩා පහළ අය ඇසුරු කරන්න එපා කියලා කිව්වේ. ඇසුරු කරන්න අවසරයක් දීලා තියෙන එක තැනක් තියෙනවා. ඒ අය අපේ ප්‍රයෝජනය උදෙසා ඇසුරු කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඔවුනුත් අපි ඉන්න තැනට ගණ්ඩ අනුකම්පාව නිසා ඇසුරු කරන්න කියලා කියනවා. එතකොට මොකටද ඒ ඇසුරු කරන්නේ? අපිට ලාභ ප්‍රයෝජන උදෙසා නෙමෙයි. ඔහුට අනුකම්පා කරන්න ඕනේ. අනේ මේ මිනිස්සයා කවදා හරි මැරිලා ගියාට පස්සේ දුක්ඛිත ජීවිතයකට නේද උරුමකම් කියන්නේ. අපි වගේ අය ඉන්නකොටත් මේ අය එවන් දුකකට ඇද වැටෙන එක අපරාධයක්. ඒ නිසා ඔවුන්ට කරුණු කියලා දෙන්න ඕනේ. ඔවුන් නිවැරදි කරන්න ඕනේ. ආන් එහෙම අනුකම්පාවෙන් යුක්තව ඒ අයට යහපතක් කිරීම පිණිස ඇසුරු කරන්න අවසරයක් දීලා තියෙනවා. එහෙම නැතුව අපි හැමදාම බුද්ධ වන්දනාව කරනකොට ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අපි ප්‍රාර්ථනා කරනවාන්නේ මේ මම සිදු කරගත්ත කුසල බලයෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මට කවදාවත් බාලයන්ගේ ඇසුරක් නොලැබේවා. සතන් සමාගමෝ හෝතු සත්පුරුෂයන්ගේ ඇසුරම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් එතනින් එළියට ආවට පස්සේ ආපහු ඇසුරු කරන්නේ බාලයෝම නම් ප්‍රාර්ථනාවෙන් විතරක් කවදාවත් අපිට මේ යහපතට යන්න බැරුව යනවා. ක්‍රියාවෙනුත් ඒක එසේම වෙන්න ඕන නිසායි බාලයෝ ඇසුරු කරන්න කිව්වේ ඔවුන්ට අනුකම්පාව පිණිස විතරක්. ඔවුන් නිරයෙන් මිදවීම උදෙසා විතරක් ඇසුරු කරන්න කියලා දේශනා කළා. ඊළඟට පින්නතුනි, තමන්ට සමාන සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක් නම් ආශ්‍රය කරන්න අවසරයක් තියෙනවා. තමන්ට සමාන නම් විතරක්. අපිට දේශනා කළේ හැම වෙලාවෙම ඇසුරු කරන්න තමන්ට වඩා උසස් කෙනෙක්. එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් තමන්ට සමාන කෙනෙක් ඇසුරු කරන්න. එහෙමත් කෙනෙක් හම්බුනේ නැත්තම් හුදකලාවේ ජීවත් වෙන්න. එකලාව තනියම හැසිරෙන්න. තමන්ට වඩා පල්ලෙහැ කෙනෙක් මොනම හේතුවකටවත් ඇසුරු කරන්න එපා කියනවා. මේ සසර කෙරවල කරගන්න බලාපොරොත්තු වෙනවනම්. සතර අපායෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවනම්. නමුත් තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරනකොට දේශනා කරනවා ඔහු අපිව පන්න ගන්න පුළුවන්. අපිව එලවන්න පුළුවන්. ඒත් කමක් නෑ ආපහු එතෙන්ට යන්න කියලා. එලෙව්වත් යන්න. මොකද කොයි වෙලාවක හරි මට යහපතක් කරනවා මිසක් අයහපතක් කරන්නේ. ඒ හින්දා යන්න කියලා කියනවා. ඒ විතරක් නෙමේ ඔවුන් මුදුනින් පිළිගන්න කියලා කියනවා. තමන්ට වඩා උසස් අය මුදුනෙන් පිළිගන්න කියලා කියනවා. මුදුනෙන් පිළිගන්නවා කියලා කියන්නේ වන්දනාමාන කරන්න ඕනේ. ගරු සත්කාර කරන්න ඕනේ. අප උපස්ථාන කරන්න ඕනේ.
මුදුනින් පිළිගන්නවා කියලා කියන්නේ ඒකයි. එහෙම වුණොත් අපිට යහපතක් වෙනවා කවදා හරි. මේ අත්ත කුසල අනත්ත කුසල කළ යුතු දේ නොකළ යුතු දේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට තව දිගට විස්තර කරනවා. කරණීය මත්ත කුසලේන. වෙනතන දැන් මේ සූත්‍ර දේශනාව ඇසුරින් මේ දේශනාවත් එක ධර්ම දේශනා 3ක් සිද්ධ කළා. නමුත් තවම බැරි වුණා පළවෙනි ගාථාව ඉවර කරන්න. එතකොට හිතන්න මේ දේශනාව ඇතුලේ මොනතරම් ධර්ම සාගරයක් අන්තර්ගතද කියලා. අන්න ඒ කරුණු ඒ විදිහට අපේ ජීවිතයට ගලපවන්නේ නැති නිසා තමයි මේ සූත්‍රය ඇසුරු කරගෙන අපිට සසරින් මිදෙන්න බැරි. මේ කරුණු හොයාගෙන වැලකිය යුත්තෙන් වැලකිලා කළ යුත්තේ නිරත වෙලා අත්ත කුසල අනත්ත කුසල දැනගෙන මනාව ජීවිතයේ යහපත් පැත්තට පෝෂණය කරන්න භාග්‍යවතුන් වහන්සේ අවවාද කරන්නේ. එහෙමනම් පින්නතුනි අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. කාලේ නිමා වෙලා තියෙන නිසා. උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාවෙන් තුන්වෙනි ධර්ම දේශනාව සිදු කරලා බොහෝ දිනකට යහපතක් කරවන්න මේ දේශනාවේ දායකත්වයේ දරනවා. රාජාංගනයේ යාය 1 ලිපිනේ පදිංචි කේ.ඒ. ජගත් ආනන්ද මහත්මයා ඇතුළු පවුලේ දරු පිරිස විසින්. එන්නේ රේණුකා දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ දරු පිරිස. මේ පවුල් දෙකේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. විශේෂයෙන් මිය පරලෝ ගිය අප වර්ග පරම්පරාවේ සංසාරගත ඥාති සමූහයාට මෙයින් රැස් කරගත්ත උතුම් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන බව සඳහන් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා මෙම ධම් සභාවට වැඩම කළ දේශකයාණන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ අනෙකුත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනමටම රත්නත්‍රී ආශිර්වාදයක් මේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයනුත් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. කේ.ඒ. ජගත් ආනන්ද මහත්මයා ඇතුළු සහභාගී වූ සියලුම දෙනාට ඒ වගේම මේ උතුම් වූ ධර්ම දේශනාවට සහභාගීව කටයුතු කරන සියලු දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමත් ඥාති සමූහයාටත් රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර උතුම් දේශනාවේ ආනිසංසයෙන් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් අපිට මංපෙත් විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජගත් ආනන්ද මහත්මයාත් රේණුකා දමයන්ති මහත්මියත් ප්‍රධාන පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. වැඩම කොට වදාළ ගෞරවනීය පඬිත මාහිමිපාණන් වහන්සේ ඇතුළු පොඩි ස්වාමින් වහන්සේටත් රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ කුසලයත් රත්නත්‍රී ආශිර්වාදයත් හේතු වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් වත්මන් සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා. ඒ අයටත් ඔබ අප සියලුම දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින්
සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල සම්පත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ